සද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, දැන් ඔබ සූදානම් වෙන්නේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ දේශනාකට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් දහම් බිදක් පමණ ශ්‍රවණය කිරීමටයි. ජීවිතේ අවබෝධ කර ගන්නට මිනිස්සෙකුට ලැබෙන වටිනාම අවස්ථාව තමයි පින්වත්නි ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය. ඒ ධර්මයට තමන්ගේ ජීවිතේ පූජා කරලා දිවිපුදා ධර්මයේ හැසිරෙන කෙනෙකුට මේ ධර්ම මාර්ගයේ පින්වත්නි මේ ජීවිතය තුළම දියුණු කර ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ දෙව් මිනිස් සහිත ලෝකයට මහා කරුණාවකින්. ඒ භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි ලෝකයට පහළ වෙලා දේශනා කොට වදාළ ඒ සද්ධර්මයේ සරණ යන ශ්‍රාවකයෙකුට තමන්ගේ ජීවිතයේ තිබෙනා වූ කුසලතාවයේ හරියට හඳුනගෙන දිනු කරගත්තොත් තමන්ගේ ජීවිතයේ තියෙන ප්‍රඥාව මනාකොට දිනු කරගත්තොත් විශාල පිරිසක් ඉන්නවා මැරෙන්න කලින් සෝවාන් වෙන්න පුළුවන්. ඔබ හිතට බෑ කියලාද? පුළුවන්. ඒ කුසලතාවයේ නසාගෙනයි මැරෙන්නේ. ඒකනේ තියෙන අවාසනාව. ඒ කුසලතාවයේ තමා සතුව තියෙනවා කියලාවත් දන්නේ නැහැ. පුදුම අවාසනාවක්. ඒ නිසා පින්වත්නි මනුස්ස ලෝකයට අපි ආවේ මහා කුසල බලයක් ජීවිතේ දායාද කරගෙනනේ. පින්බලයක් ජීවිතේ කරපින්නගෙනනේ. ඒ කුසල බලයක් තිබුණේ නැත්නම් පුණ්‍ය බලයක් තිබුණේ නැත්නම් පින්වත්නි අපි මනුස්ස ලෝකෙට එයිද? මනුස්ස ලෝකෙ ඉන්නේ. කීවතාවක් අපි සංසාරේ සතර අපායට වැටුණාද? කීවතාවක් අපි සතර අපායේ දුක් විඳද? අපි කීවතාවක් නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ අසුර ලෝකේ යන්නේ නැද්ද? එතකොට පින්වත්නි යම් කිසි කෙනෙක් කර්මානුරූපව සතර අපායකට ගියාට පස්සේ ඒ සතර අපාය වල තියෙන්නේ දුක් විඳිල්ලක් විතරයි. විඳවීමක් පමණයි. වෙන කිසිම කුසලයක් වඩන්න බෑ. ඒ නිසා පින්වත්නි මේ මනුස්ස ලෝකයට ආවා කියන්නේ මහා පුතුඹ බේරිල්ලක් මේ බේරිලා තියෙන්නේ. නිය පිටට ගත්ත පස්ටික් වගේ අපි ඒ මනුස්ස ලෝකයට ආපු වෙලාව අපට ඇහෙනවා මේ ලෝකේ වටිනාම පණිවිඩේ. ඒ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම ගැන. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම ගැන මේ කින සුරම්‍ය වූ පණිවිඩය අපට ඇහෙනවා බුද්ධ ශාසනයකින්. ඒක ඇහෙන්නේ කොහෙන්ද? බුද්ධ ශාසනයකින්. ඒක මේ මිහිතලේ වෙන කිසි තැනකින් පින්වත්නි මේ සොඳුරු පණිවිඩය ඇහෙන්නේ. එතකොට අපි මනාකොට ශ්‍රද්ධාවේ පිහිටලා ඒ භාග්‍යවතුන් වහන්සේ මනාකොට සරණ ගිහින් ඒ ශ්‍රී සද්ධර්මයේ මනාකොට සරණ ගිහින් ඒ ශාවක සංඝ රත්නේ මනාකොට සරණ ගිහින් එහෙමනම් අපි ශ්‍රද්ධාවට පැමිණියොත් අපට ලොකු දෙයක් පින්වත්නි කරගන්න පුළුවන්. ලොකු පිම්මක් පනින්න පුළුවන්. ඒකට ඕන කරන සියලුම පසුබිම
අවශ්‍ය කරන ඒ සියලුම සුදුසුකම් ටික පින්වත්නි ඔබේ ජීවිතේ වටා ඒක රාශී වෙලා. ඉතින් ඒ නිසා පින්වත්නි එවැනි වටිනා අවස්ථාවක් මේ අවස්ථාව ගිලිහිලා ගියොත් ආයි එවැනි අවස්ථාවක් සංසාරේ කවදා ලැබෙයිද? කවද ලැබෙයිද? ඇයි මේ සංසාරේ සත්‍යය යන්නේ අවිද්‍යා සහගතවයි. තෘෂ්ණාවෙන් යුක්තව කර්ම සකස් කර කර යන ගමන. ඒ තෘෂ්ණාවෙන් කර්ම සකස් කර කර යන ගමන කොයි ලෝකයකට අපි වැදගෙන යයිද කියලා ස්ථිරවම කෙනෙකුට කියන්න බෑ. ඒ නිසා පින්වත්නි අපි ජීවිතේ බොහොම කල්පනාවෙන් පරිස්සම් කරගන්න ඕන. අකුසලයට වැටෙන්නේ නැතුව මනාකොට අපි මේ කය පරිස්සම් කරන්න ඕන. අකුසලයකට වට ගන්න නැතුව මේ වචන ටික පරිස්සම් කරගන්න ඕන. අකුසලයකට වටන්න නැතුව හිත රැක ගන්න ඕන. ඉතින් ඒ නිසා පින්වත්නි අපට ඒකට තියෙන ලොකුම පිළිසරණ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ ධර්මය. පින්වත්නි ඔබට අද මේ කියා දෙන දේශනාව බුදුරජාණන් වහන්සේ දෙවියන් සම්බන්ධයෙන් කරපු යම් කිසි ගැන්වීමක්. දෙවියන් සම්බන්ධ කරලා. මේ දේශනාව පින්වත්නි සඳහන් වෙන්නේ කුද්දක නිකායේ ඉති උත්තක පාළියේ. දේශනාවේ නම තමයි දේව සද්ද. දේව සද්ද කියනකොට ඔබට මේ පාළි වචෙන් තේරෙනවා ඇති. දේව කියන්නේ දෙවියෝ. සද්ද කියන්නේ සද්දය. දෙවියන්ගේ ප්‍රීති ഘോഷාව ගැන වදාළ දෙසුම. දෙවියන්ගේ ප්‍රීති ഘോഷාව ගැන වදාළ දෙසුම දේව සද්ද සූත්‍රය. ඒතර දෙවිවරු සද්ද කරනවා. අපි කරන සද්ද කිරීමක් නෙමෙයි දෙවිවරු කරන්නේ. දිව්‍ය ලෝකයේ දෙවිවරු සද්ද කරනවා, ප්‍රීති ഘോഷා කරනවා, පීති රාමයේ නගනවා කියනවා මනුස්ස ලෝකේ කරුණු තුනක් මුල් කරගෙන. මනුස්ස ලෝකයේ මිනිස්සු සද්ද කරනවා වැඩි ඉච්ඡේව අඩු කරපියව් කියලා. එහෙම සද්ද නෙවෙයි දැනෙන්නේ. මනුස්ස ලෝකේ හැනි සද්ද වැඩි කරොත් අඩු කරපියව් කියලා කෑ ගහනවා. එතකොට මොනවා හරි දෙයක් ලබා ගන්න ඕන නම් දියව් කියලා බෝඩ් අල්ලගෙන කෑ ගහනවා. එතකොට මනුස්ස ලෝකයේ මිනිස්සු ഘോഷා කරනවා මොනවටද? ලෞකික දේවල් උදෙසා. ලෞකික දේවල් උදෙසා, ලාමක දේවල් උදෙසා කෑමර දෙනවා මිනිස්සු පාරවල් වල හන්දි ගානේ. එහෙම ഘോഷා කිරීමක් දෙව්ලෝ නෑ. දෙව්ලොව දෙවියන් කරන ഘോഷාව සාධාරණ හේතු මත ඊළඟට ඒක ආධ්‍යාත්මික කරුණක් මත සිද්ධ වෙන ප්‍රීති ഘോഷාවක්. දැන් මනුස්ස ලෝකේ කරන ഘോഷා ප්‍රීති ഘോഷා නෙවෙයි නේද? ප්‍රීති ഘോഷා නෙවෙයි. මනුස්ස ලෝකයේ මිනිස්සුන්ගේ ප්‍රීති ഘോഷා කලාතුරකින් එන්නේ. ඔක්කොම ഘോഷා කොහොමද යන්නේ? ඔක්කොම ഘോഷා යන්නේ දේශේ තරහින් වෛරින් පුපුර දියව් කියනවා. හැබැයි දෙවිවරු ප්‍රීති ഘോഷා කරන්නේ ද්වේෂයකින් නෙවෙයි. ඇයි? දෙවියන්ට ප්‍රීති ഘോഷා කරන්නට හේතු වෙන කාරණය ආධ්‍යාත්මිකයි. ඒක ආධ්‍යාත්මිකයි. එතකොට දෙවියන් ප්‍රීති ഘോഷා කරන්නේත් දෙව්ලොව සිදුවෙන කාරණාවක් මුල් කරගෙන නෙමෙයි. දෙවිවරු කලින් කලට දෙව්ලොව ප්‍රීති ഘോഷා නගන්නේ මනුලොව සිදුවෙන ක්‍රියා
වලියක් මුල් කරගෙන සිදුවීම් 3ක් මුල් කරගෙන. එතකොට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කිරීමේදී උන්වහන්සේ ආරම්භයේම ප්‍රකාශ කරන මේ විදිහට. පින්වත් මහණෙනි ආර්ය ශාවකෝ කේසමස්සුං ඕහාරිත්වා කාසානිවත්තානි අච්ඡාදිත්වා අගාරස්වා අනගාරයං පබ්බජ්ජා චේතේති තස්මින් සමේ දේවේසු දේව සද්දෝ නිච්චරති. පින්වත් මහණෙනි මේ දිව්‍ය ලෝකයේ දෙවියන් ප්‍රීතිഘോഷා නගන්නට හේතු වෙන පළවෙනි කරුණ තමයි කියනවා යම් කිසි කෙනෙක් මනුස්ස ලෝකයේ ගිහි ජීවිතේ එපා වෙලා මේ ගිහි බන්ධන එපා වෙලා ගිහි බන්ධන වලට කලකිරිලා අනේ මට නම් එපා මේ ගිනි ගොඩ කියලා අවබෝධයෙන් යුක්තව ගිහි ජීවිතයට කලකිරිලා හිට කෙනෙක් ගිහිගෙන් නික්මිලා පැවිදි වෙන්න ඕන කියලා හිතනවා. මහාන වෙන්න ඕන කියලා හිතනවා. මහාන වෙන්න ඕන කියලා හිතලා ඒ හිතන මොහොතේදී මොකද කරන්නේ? දෙවියන් ඒක දෙවියන්ට දැනෙනවා කියනවා. ඔන්න මිනිස්සුන්ගේ ජීවිතවල මිනිස්සුන්ගේ සිතිවිලි වලින් දැනගන්න එක කරුණක් ඔය. එහෙනම් පින්වත්නි මේ දෙවිවරු මනුස්ස ලෝකේ මිනිසුන්ගේ සියලු සිතුම් පැතුම් දැනගන්නේ නැහැ. එහෙම දැනගන්න ඕනෙත් නැහැ. ඇයි? ලාමක සිතුම් පැතුම් තමයි මිනිස්සුන්ගේ හිතවල පිරීලා ඉතිරෙන්නේ. ලාමක සිතුවිලි, කාමුක සිතුවිලි බහුතරයක් හිතවල තියෙන්නේ ඒ වගේ නීච මට්ටමට වැටෙන සිතුවිලි. ඒවත් දෙවියන්ට වැඩක් නෑ. එහෙනම් මනුලෝ මිනිසුන්ගේ හිතවල හටගන්න චේතනා සිතුවිලි පාරිශුද්ධ නම් ඒක දෙවියන්ට දැනෙනවා. ඔන දෙවියන්ට ගනුදෙනු කරන් තියෙන එක ක්‍රමයක්. මොකද්ද ක්‍රමේ? සිතුවිලි පාරිශුද්ධ වෙන්න ඕන. සිතුම් පැතුම් පාරිශුද්ධ වෙනකොට මිනිස්සුන්ගේ හිත දෙවියන්ට විනිවිද පේනවා. එතකොට ඒගොල්ලන් ගනුදෙනු තියෙන අපිත් එක්ක. ඒව නැත්තම් පින්වත්නි දෙවියන් එක්ක මිනිස්සුන්ගේ කිසිදු ගනුදෙනුවක් නැහැ. පල්තොරු වට්ටි වලට රැවටෙන දෙවිවරු නැහැ. යාඥා කරාට යාදින්නා කළාට කන්නලව කරාට ඒ වගේ දේවල් වලට මේ දෙවිවරුන්ගේ ඇල්ම බලාපොරොත්තු වෙන්න බෑ. ඒ සිතවිලි දැනගනී කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඒතර පින්වත්නි මෙතනදී බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ගිහි ජීවිතේ කලකිරීලා ගිහි ජීවිතය අතහැරලා මහාන වෙන්න ඕන කියලා සිතවිල්ලක් ඇති කර ගන්නවා නම් ඒ මහාන වෙන්න ඕන කියලා සිතවිල්ලට ඇති කර ගන්න වෙලාවේදී දෙවියන් ප්‍රීතිഘോഷා නගනවා. සතුටටපත් වෙනවා. ඒ සතුටටපත් වෙන්නේ ඇයි? සතුටටපත් වෙන්නේ හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේක සඳහන් වෙනවා පින්වත්නි ඒසෝ අරිය ශාවකෝ මාරේන සම්දින් සංගාමාය චේතේති. දැන් මේ ආර්ය ශ්‍රාවකයා මාර යුද්ධයකටයි මේ යන්ට ලෑස්ති වෙන්නේ කියලයි පින්වත් මහණෙනි දෙවියන් දෙව්ලෝ ප්‍රීති ഘോഷා නගන්නේ කිව්වා. එතකොට පින්වත්නි සුළුපටු දෙයක්ද මේ? කෙනෙක් ගිහි ගියක් අතාරිනවා කියන එක සංසාරයේ පුරා පින්වත්නි පිරූ පාරමිතා ගුණයක් වෙන්න ඕන. මේක අල්ලගෙන දරාගෙන යන්න හැමෝටම මේ සිතුවිල්ල පහළ වුණත් ඒක ක්‍රියාත්මක කරන්න ශක්තිය නැහැ. ශක්තිය නැහැ. එතකොට කෙනෙක් ගිහි ජීවිතේ ගිහි බන්ධන අතැල්ලාම පැවිදි ජීවිතයට එනවා කියන්නේ ඒක පින්වත්නි උඩුගම් බලා යන ගමනක්. යන රැල්ලට යන ගමනක් නෙමෙයි. මේ ලෝකේ සම්පූර්ණයෙන් අපිට පේන මිනිස්සුන්ගේ තියෙන මොකද්ද? යන රැල්ලට වැටිලා.
යන රැල්ලට වැටිලා යන්න අමාරුද ලේසිද? ලේසි. වතුරක් ගලනකොට පහළට යන්න අමුතුවෙන් උත්සාහයක් ඕනේ නෑනේ. වතුර පයින් එක විතරයි වතුරෙන් අරගෙන යනවා. සැඩ පහරින් අරගෙන යනවා. හැබැයි සැඩ පහරක් ගලනකොට උඩට යන එක දුෂ්කරයි. ඒක ආයාසයෙන් වීරියකින් නුවණකින් කල්පනාවකින් ශක්තියකින් යන්න ඕන ගමන. එතකොට ගඟ උඩහට පීනනවා වගේ කියනවා කෙනෙක් මේ ගිහි බන්ධන අතහැරලා පැවිදි ජීවිතයට එන එක. උඩුගම්බලා යාමක්. ආන්ගේ දුෂ්කර කටයුත්ත මේ ආර්ය ශ්‍රාවකයා කරන්නයි දැන් ලෑස්තිය. මාර සංග්‍රාමයකට ආර්ය ශ්‍රාවකයා දැන් මේ සෝදානම කියලා දෙවියන්ට ප්‍රීති ගෝසා නැගිනවා කියනවා. දෙව්ලොව මන්ලෝට එන්නේ. දෙවියන් අතර සිද්ධ වෙන මේ දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක තමයි කියන බින්වත්නි කලින් කලට දෙවිවරු ඒ පැවිදි වෙනකොට පැවිදි වීමක් හමු වෙද්දී දිවි ලෝකේ දෙවියන් ප්‍රීති ഘോഷා කරනවා. ඊළඟට පින්වත්නි මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි කාරණේ තමයි පුනච්චපරම් භික්කවේ තස්මින් සමේ අරිය ශාවකෝ සත්තන්නම් බෝධිපක්ඛීනං ධම්මානම් භාවනාන යෝග මනුයුත්තෝ හෝති. ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ ශ්‍රාවකයෙකුට ඒ ආර්ය ශ්‍රාවකයාට කරන් තියෙන ඊළඟ වැඩපිළිවෙල ඒ ශ්‍රාවකයා විසින් කරන්න ඕන. එතකොට බුදුරජාන් වහන්සේ පැවිදි වුණාට පස්සේ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලාට අදාළ කළ යුතු දේවල් ටිකක් උන්වහන්සේ පෙන්නලා තියෙනවා. ගිහි ජීවිතේ ගත කරන ඔබටත් ගිහි ජීවිතේ සාර්ථක කරගන්න ඕන දේවල් ටිකක් පෙන්නලා තියෙනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ දිව්‍ය ලෝකයේ දෙවියන් ප්‍රීතිഘോഷා කරන්නට හේතු දෙවෙනි කාරණය. දෙවෙනි කාරණේ තමයි පැවිදි වෙච්ච ආර්ය ශ්‍රාවකයා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගන්න ඕන කියන අභිලාෂයෙන් අවංක හිතින් භාවනාවට වාඩි වෙනවා. භාවනා කරන්න වාඩි වෙන්න ඕන කියන සිතුවිල්ල පහළ වෙද්දී දෙවියන්ට දැනෙනවා. එතකොට මොකද කරන්නේ? දෙවියෝ නැවත ආයිමත් දිව්‍ය ලෝකේ දෙවියන් ප්‍රීති ഘോഷා නගනවා කියනවා. දිව්‍ය මේ ප්‍රීති රාවේ පැතිරෙනවා කියන දෙව්ලොව. එතකොට ඇයි එහෙම කරන්නේ? කරන්න හේතුව භාගතුන් වහන්සේ පෙන්නනවා. මහණනි ඒ විදිහට මේ කරුණෙහිලා දෙවියන් ප්‍රීති රාවේ නගන්නේ ඒසෝ අරිය ශාවකෝ මාරේන සද්දින් සංගාමේති. පින්වත් මහණනි මේ ආර්ය ශ්‍රාවකයා දැන් මේ මාරයා සමග යුද්ධ කරන්නටයි මේ වාඩි වෙන්නේ. යුද්ධ කරන්නට බැඳිලා දැන් යුද්ධය ආරම්භ කරන්නයි වාඩි වෙන්නේ. ආන් එහෙම හිතලයි පින්වත් මහණනි දෙවියන් දෙවෙනි අවස්ථාවේ ප්‍රීති ഘോഷා කරන්න කිව්වා. ඒතර පින්වත්නි මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ වැදගත් කරුණක් තියෙනවා. මොකක්ද ඒ කාරණේ? ශ්‍රාවකෙක් ගිහි වේවා පැවිදි වේවා. මේක ගිහියන්ට පැවිද්දන්ට පමණක් නෙමෙයි ඔබටත් අදාළ කරගන්න පුළුවන් ජීවිතේට. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ ජීවිතේ අවබෝධ කර ගැනීමේ කාර්යය ගිහි ජීවිතය තුලත් මිනිස්සෙකුට කරගන්න පුළුවන්. ඒ කරගන්න හොඳ වීරියක්, හොඳ කැපකිරීමක්, හොඳ කල්පනාවක් තියෙන්න ඕන. වීරිය කල්පනාව නැතුව මේ දේ කාටවත් කරගන්න බෑ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය ශ්‍රාවකයා ජීවිතය තුළ දියුණු කරගන්න ඕන ආර්ය සත්‍ය අවබෝධය පිණිස ඕන කරන ගුණාංග ටික. ආර්ය සත්‍ය අවබෝධයට ඕන කරන ගුණාංග ටික ශ්‍රාවකයා දියුණු කරන්න ඕන. භාවනා කිරීමෙන්, භාවනා ප්‍රතිපදාවෙන්. ඒ තමයි සත්තාන බෝධිපක්ඛියානං ධම්මාන. එතකොට ඒ සත්වදෑරුම්
බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්න ඕන ශ්‍රාවකයා. ඒ සත්වදේරුම් බෝධිපාක්ෂික ධර්ම වේගින් දියුණු කරගන්න පුළුවන් පසුබිමක් හැදෙනවා කෙනෙකුට, විශේෂ පසුබිමක් හැදෙනවා කෙනෙකුට පැවිදි ජීවිතයත් සමග. ඒ මොකද? බාධා, කම්කටොළු, ප්‍රශ්න, අභියෝග අඩුයි. බැඳීම් අඩුයි. ඒ නිසානේ අර බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ සම්බාධෝ යං ගරාවාසෝ රජස්සායතනං ඉති. ඒ ජීවිතය කියන්නේ මොකද්ද? සම්බාධක වලින් පිරිච්ච තැනක්. සම්බාධක වලින් පිරෙලා නැද්ද? කොච්චර සම්බාධක මැඩගඳ මේ එන්නේ නේ. ලේසියෙන් කෙනෙකුට ගෙවල් වලින් ගැලවිලා යන්න පුළුවන්ද? ලේසියෙන් ගැලවිලා යන්න බෑ. පඹගාලේ පැටලුණ ගාන තමයි ඉන්න වෙන්නේ. නොයෙක් ප්‍රශ්න, නොයෙක් අර්බුද, නොයෙක් බැඳීම් වලින් මේ ජීවිත වෙලිලා තියෙන්නේ. ඉතින් ටික ටික හරි අපිට ඒවා පුළුවන් නම් ටිකක් අඩු කරගෙන තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගන්න කාලේ වැඩිපුර වෙන් කරගන්න එයා පින්වත්නි ඉස්සර වෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළේ රජස්සායතනං ඉති. ගිහි ජීවිත කියන්නේ කෙලෙස් උපද්දවන තැන. කෙලෙස් හදන තැන. අබ්බෝකාසා පබ්බජ්ජා. පැවිද්ද කියන්නේ ආස වගේ. ඒ කියන්නේ කොතනකවත් රැඳිලා නෑ. නිදහස්, සැහැල්ලුයි. එතකොට ඒ පැවිදි ජීවිතයට එන කෙනාට වේගවත් ගමනක් තියෙනවා. ගිහි ජීවිතේ ඉන්න කෙනාට වැඩියෙන්. කෙසේ වෙතත් පින්වත්නි, මනුස්ස ජීවිතේ අපි හැම කෙනෙක්ම මේ කියන ගුණධර්ම යම් කිසි ප්‍රමාණයකට හෝ ජීවිතේ දියුණු කරගන්න යම් කිසි වීරියක් දරන්න ඕන. යම් කිසි ප්‍රයත්නයක් පින්වත්නි ජීවිතේ දරන්න ඕන. මේවා එකපාරට හාස්කමකින් ඉබේ ජීවිත තුළ දියුණු වෙලා වැඩි වෙලා යන්නේ නැහැ. කුසලයේ කියන එක බොහොම ආසාවෙන්, කැමැත්තකින්, දැඩි වීරියකින්, ප්‍රයත්නයකින් දියුණු කරගන්න ඕන දේවල්. කුසල. අකුසල නම් ඉබේ වැඩිනවා. අකුසල් ඉබේ වැඩිනවා. අකුසල් ඉබේ කිරෙනවා. ඒකට 아무තු ප්‍රයත්නයක් ඕනේ නැහැ. ලෝක සත්වය අකුසල් මත ඉන්නේ. රාගය මත ඉන්නේ. ද්වේෂය මත ඉන්නේ. මුලාවක් මත ඉන්නේ. නිසා නිරන්තරයෙන් මේ මනුස්ස సంతානවල නිතර වැඩෙන්නේ අකුසල්. ආයාසයෙන් කුසල් මතු කරන්න ඕන. ඒ ආයාසයෙන් කුසල් මතු කරගන්න මිනිසෙකුට ඕන කරන ශක්තිය මොකද්ද? වීරිය. වීරිය තමයි ජීවිතේ පින්වත්නි බලවත් කරන සාධකය. කුසල් ටික හොඳට දියුණු කරගන්න එයාට වාසනාව ලැබෙනවා වීරිය තිබුණොත්. අකුසල් ටික ප්‍රහාණය කරගන්නත් වීරිය ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ශ්‍රාවකයෙකු විසින් මේ ජීවිතයේ ආර්ය සත්‍ය අවබෝධය පිණිස මේ කියපු සත්වදේරුම් ගුණාංග ටික ජීවිතයේ තිල දියුණු කරගන්න ඕන ටික හරි. මොනවද? සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. පින්වත්නි මේවට කියන්නේ මොනවද? බෝධිපාක්ෂික සත්තානං බෝධිපාක්ෂික. බෝධි කියන්නේ ආර්ය සත්‍ය අවබෝධයට නමක්. බෝධි කියන්නේ ආර්ය සත්‍ය අවබෝධය. පාක්ෂික ධම් කිවි උපකාර වෙන ධර්ම ටික. ඒතර ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස ශ්‍රාවකයෙකුට උපකාර වන ධර්ම 7ක් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාවකින්ට පෙන්වුවා. ඒක ගිහි ජීවිතය තුලත් පින්වත්නි යම් කිසි මිනිසෙකුට දිනු කරගන්න පුළුවන්. බැරි නෑ. යම් කිසි උවමනාවක් තියෙනවා නම්, යම් කිසි කැපවීමක් තියෙනවා නම් ගිහි ජීවිතය තුලත් පින්වත්නි මිනිසෙකුට මේ ගුණධර්ම දිනු කරගන්න පුළුවන්. සතිය මනාකොට දිනු කරගන්න ඕන. සතර සතිපට්ඨානේ සතිය හොඳට දිනු කරගත්තොත් තමයි අර ඉතිරි සියලු ගුණාංග ටික අපේ ජීවිතේට ටික
දියුණු වෙවි යන්නේ. හොඳට සී කල්පනා වෙති කර ගන්න ඕන පින්වත්නි. එතකොට ධම්මවිචේ හොඳට ප්‍රඥාව දියුණු කර ගන්න ඕන. හොඳට වීරිය දියුණු කර ගන්න ඕන. පීත කීවේ මේ හිතේ භාවනාව තුළින් හට ගන්නා වූ සතුට. ඊළඟට පස්සද්ධි කායික මානසික සෑල්ලු භාවය, සමාධිය, සිතේ ඒකාග්‍රතාවය, උපේක්ෂාව. ඒතර මේ කියන සති ධම්ම විචේ වීරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ ගුණධර්ම ටික හොඳට තේරුම් අරගෙන ශ්‍රාවකයා තමන්ගේ ජීවිතය තුළ ටික හරි පින්වත්නි දියුණු කරගත්තොත් එයාට ජීවිතේ පින්වත්නි ජයග්‍රහණය කරා යන්න අවස්ථාවක් තියෙනවා. එහෙම නැතුව අනේ නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනාවකින් පමණක් කෙනෙකුට පින්වත්නි ඒ අමා නිවන් සුව සාක්ෂාත් කරගන්නට අමාරුයි. එතකොට බොහෝ විට මිනිස්සු මරණට පස්සේ අපි කියනවා නිවන් සැප ලැබේවා කියලා. මරණට පස්සේ තමයි ඒක ගහන්නේ. ඉන්න කාලේ නිවන් සැප කතාවක් නෑ. නිවන් සැප ගැන කතා කරනකොට බයිනවා. අනේ අම්මට නිවන් සැප ලැබෙන්න ඕන ඔබ කට වවගෙනින් කියනවා නිවන් සැප ලැබෙන්න. කියනටත් බයයි. ඇයි හිතන්නේ මේ මරණට පස්සේ ලැබෙන එක කියලා. ඔබ හදාගන්නේ මාව මරා ගන්නද කියලා අහනවා. නිවන් සැප ලැබේවා කියලා කියන්නේ. එතකොට අපිට පේන මේ මිනිස්සුන්ට ඒ පිළිබඳව තියෙන අවබෝධය පවා හරි ප්‍රාථමිකයි, හරි බාලයි, හරි තුච්චයිනේ. නිවන් සැප ලැබේවා කියලා ජීවත් වෙලා ඉන්න අම්මා කෙනෙකුට කීවොත් එහෙම දරුවෙක් බැරි වෙලාවත් එහෙම ප්‍රශ්න වෙලා තියෙනවා. උඹ හදාගන්නේ මාව මරා ගන්නද කියලා ඇහවලු. උඹ කැමති නැද්ද මං තව ඉන්නවට කියලා ඇහවලු. ඒක මේ ලෝකේ මිනිස්සෙකුට කරන්න පුළුවන් සුන්දරම පැතුම. මොකද්ද? නිවන් සැප ලැබේවා. මම නම් ඒක වැඩිපුර අහන්න කැමතියි. ඔබත් කැමති වෙන්න. ඒ මොකද අපිට වෙන ප්‍රාර්ථනාවක් ජීවිතේ තියෙන විදිහක් නෑ. අනිත් සියලු ප්‍රාර්ථනා සංසාරේ පැවැත්මක් පිණිසමයි. නැවැත්ම පිණිස නෙවෙයි. සංසාරේ පින්වත්නි පැවැත්මක් කරා යනවා කියන්නේ මොකක්ද ඒක තේරුම? නැවත යා සංසාරේ සතර අපායට වැටි මේ දුකට පත් වෙනවා. එහෙනම් මේ ජීවිතේ යම්කිසි ප්‍රමාණයකට හරි පින්වත්නි අපේ මේ තිබෙන කුසල් අපි මතු කර ගන්න ඕන. ඉබේ මතු වෙන්නේ නැහැ. ඒතර අපි සිහිය කියන එක හොඳට දියුණු කර ගන්න ඕන. ඒ සිහිය දියුණු කරගත්තොත් තමයි ඉතින් ධම්ම විචේ විරිය පීති පස්සද්ධි සමාධි කියන උපේක්ෂා කියන මේ ගුණ ධර්ම ටික කෙනෙකු තුළ දියුණු වෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ විදිහට අර ආර්ය ශ්‍රාවකයා පැවිදි බිමටපත් වෙන ආර්ය ශ්‍රාවකයා තමන්ගේ ජීවිතයේ දිවි පරදෝට තබලා මේ ගුණ ධර්ම ටික දියුණු කරගන්න ඕන කියලා. එයා භාවනාවට වාඩි වෙනකොට දෙවියෝ කල්පනා කරනවා දැන් නම් මාර යුද්ධේ පටන් ගත්තා. ඇයි බලන්න පින්වත්නි මොහොතක් ඔබ හුදකලා වෙලා හිත දියුණු කරගන්න ඕන කියන අදහසින් ඇස් දෙක පියාගෙන බලන්න චුට්ටක්. හිතේ මොන තරම් කලබලකමක් ඇති වෙනවද? ඒක තේරෙන්නේ අසියෙන් ඉන්න නිසා. සිහිය දියුණු කරගන්න වාඩි වෙලා බලන්න. නානා ප්‍රකාර සිතුවිලි හැඟී මේ හිතට ගලාගෙන එනවා. කරපු දේවල් මතක් වෙනවා. කරන්න තියෙන ඒවා මතක් වෙනවා. වෙච්ච දේවල් මතක් වෙනවා. කොයි තරම් යුද්ධයක් කරන්න ඕනද මේ හිත අරමුණකට ගන්න. කුසලයක පිහිටවන්න. එතකොට ඒ විදිහට මිනිස්සයා හොඳට මේ භාවනාව තුළින් සමතය තුළින් තමන්ගේ හිතේ සමාධිය ටික දියුණු කරගත්තොත් හොඳට සිහිය දියුණු කරගත්තොත් එයාට ජීවිතේ ලොකු දෙයක් පින්වත්නි ඉදිරියට කරගන්න පුළුවන්. ඒකයි භාගතුන් වහන්සේ වදාළේ මේ කියපු බෝධිපාක්ෂික ධර්ම ශ්‍රාවකයෙකු විසින් ජීවිතය දියුණු කරගන්න ඕන. ඒක ගිහි ජීවිතයටත් අදාළ කරුණක්. පැවිදි ජීවිතයට අදාළම කරුණක්. ඒක අතහැරුණොත් අපට සංසාරේ විමුක්තිය අතහැරිනවා. ඒ අමා නිවන අතහැරිනවා.
අපි සසරට ආයිමත් සසරේ සමාජිකත්වයේ ගන්නවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඊළඟට පින්වත්නි දේශනා කළා ශ්‍රාවකීන්ට පින්වත් මහණනි තුන්වෙනි කරුණ දෙවියන් දෙව්ලොව දිව්‍යමය ප්‍රීති ഘോഷා නගන්ට හේතු වෙන දෙවෙනි කාරණේ තමයි ඒ ආර්ය ශ්‍රාවකයා පැවිදි වෙච්ච ආර්ය ශ්‍රාවකයා ආසවානං කය අනාසවං ආශ්‍රව ධර්මයන් ඡය කරලා ආශ්‍රව ධර්මයන් කිය මොනවද? මේ සසරට අපි වැදලා දාන කෙලෙස්. කාමාසව, භවසව, අවිජ්ජාසව ආදී වශයෙන් තියෙන මේ ආශ්‍රව විසින් මොකද්ද කරන්නේ? යලි උපතකට තල්ලු කරනවා. නේද? අපි සංසාරේ පුරාම මේ දීර්ඝ සංසාරෙ මෙච්චර දුර ආවි ආශ්‍රව නසාගෙන ආපු ගමනක් නෙමෙයි. ආශ්‍රව හදාගෙන ආපු ගමනක්. ඒ ආශ්‍රව හදාගෙන සංසාරයේ සත්වයා ගමනක් යනවනම් ඒ ගමන පින්වත්නි නිමාවක් නැති කෙලවරක් නැති නිෂ්ඨාවක් නැති සූචනීය ගමනක්. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ අනමතක් ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. පින්වත් මහන්නේ මේ සත්වයාගේ සංසාරේ ආරම්භ වෙච්ච තැන අසවල් තැන කියා බුදුනුවණින් පණවන්නේ කිව්වා. බුදුනුවණින් පණවන්නේ කිව්වා. ඒ මොකද සත්වයා මේ කියන අවිද්‍යා සහගතව තණ්හාවෙන් ආශ්‍රව සහිතව සංසාරේන ගමන. ඒ ගමනේ පණවන්න බෑ කියනවා කෙනෙකුගේ ආරම්භය. එනම් පින්වත්නි සත්වයා යලි යලි මේ සංසාරයට ඇදගෙන වැටෙනවා නම් මේ සංසාර දීර්ඝ පැවැත්මකට යන්නේ මොකක් නිසාද? ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය නොකිරීමේ සාපේට ලක් වෙලා. සාපේට ලක් වෙලා. ඒ සාපයෙන් නිදහස් වෙන්න නම් අපි කරන්න ඕන මොකද්ද? ජීවිතයේ මේ සද්ධර්මයේ මනාකොට දැනගෙන ඉගෙනගෙන දරාගෙන ටික ටික පුරුදු කරන්න කලබල වෙන්න එපා. ටික ටික දියුණු කරගන්න. ටික ටික හරිය මිනිසෙක තුළට ඒ වීරිය ඇති වුණොත්, ඒ සිහිය ඇති වුණොත් එයාට පින්වත්නි ඊළඟට ලබන ජීවිතයේ සුගතියකට යන්න බැරි වෙයිද? සුගතියකට යන්න පුළුවන්. ඒ සුගතිගාමී වුණාට පස්සේ අපිට එතනින් එහාට ඒ ටික යට දියුණු කරගන්න පහසුවක් වෙනවා. ඉතින් ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ ආසවාන අනාසවං ඒ ශ්‍රාවකයා භාවනාවෙන් යුක්තව වාසය කිරීම නිසා සමත විදර්ශනා මනාකොට දියුණු කරගෙන සමාධිය මනාකොට දියුණු කරගෙන විදර්ශනා මනාකොට දියුණු කරගෙන අනාසව ආශ්‍රයන් ප්‍රහාණය කරලා ආසව රහිත භාවයටපත් වෙනවා. චේතෝ විමුක්ති අරහත් ඵල සමාධිය, පඤ්ඤා විමුක්ති අරහත් ඵල නිවන. දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා. මේ ජීවිතයේ මෙයා සාක්ෂාත් කරගෙන උපසම්පජ්ජ විහෙරති වාසය කරනවා. එතකොට රාතන් වහන්සේ නමක් වෙනවා කියන එක තමයි මේ භාග්‍යවතුන් වහන්සේ කියන් දෙන්නේ. તો රහතන් වහන්සේ නම බවට පත් වෙනවා කියලා කියන්නේ අනාශ්‍රව. ආශ්‍රව ප්‍රහාණය කරනවා. සම්පූර්ණයෙන්ම ආශ්‍රව ප්‍රහාණය කළා මේ ජීවිතේම අරහත් ඵල සමාධිය, ඒ අරහත් ඵල නිවන ඒ ශ්‍රාවකයන් වහන්සේ සාක්ෂාත් කරනවා. ඒ සාක්ෂාත් කරන මොහොතේදී ආයසරයක් දෙවියන්ට දැනෙනවා මේක. ආයසරයක් මේ අසිරිමත් සිදුවීම දෙවියන්ට දැනෙනවා කියනවා. එතකොට මොකද කරන්නේ? ඒ දෙවියන් යලි දිව්‍ය ලෝකයේ ඉඳගෙන ප්‍රීති ഘോഷා නගනවා අන්න වැඩි හරි. මොකද්ද කියන්නේ? ඒසෝ අරිය ශාවකෝ විජිත සංගාමෝ තමේව සංගාමසීසං අභිවිජ්ජය අජ්ජාවසති. අන්න දෙවියෝනේ බලව්. අර ආර්ය ශ්‍රාවකයා සියලු කෙලෙසුන් නසා අමා මහ නිවනටපත් වෙලා විජයග්‍රාහී ශ්‍රාවකයෙක් වුණා කියලා කියනවා. දෙවිවරු විජයග්‍රාහී ශ්‍රාවකයෙක් වුණා. අන්න මාර යුද්ධ ජයගත්තා. අන්න ශ්‍රාවකයා කෙලෙස් යුද්ධේ දින්නා කියලා
දෙවිවරු ප්‍රීතිරාවේ නගනවා, දිව්‍යමය ප්‍රීතිරාවේ නගනවා. එතකොට අන්නේ කාරණේ කියනවා බුදුරජාන් වහන්සේ මහණනි දෙවියන් ප්‍රීති ഘോഷා නගන්ට හේතු වෙන තුන්වෙනි කරුණ. එතකොට පින්වත්නි මේ ජීවිතයේ තුල අපට ජය ගන්න තියෙන්නේ බාහිර කෙනෙක් නෙමෙයි. ලෝකෙ ජය ගන්න තියෙන්නේ බාහිර ලෝකෙ නෙමෙයි. තමන්ගේ ලෝකේ. එතකොට යුද්ධ තියෙන්නේ තමන්ගේ අභ්‍යන්තර ආධ්‍යාත්මය තුල. මේ කෙලෙස් එක්ක තියෙන භයානක ගනුදෙනුවක් පින්වත් අපි මේ කර ඉන්නේ. අපිට තේරෙන්නේ නැති වුණාට මුලාව නිසා. විශාල ගනුදෙනුවක් මේක. ඒ කෙලෙස් ගනුදෙනුව නිමාවටපත් වෙන්නේ අරහත්ත්වයේදී. එතකොට අරහත්ත්වයටපත් වුණාට පස්සේ ශ්‍රාවකයා මේ ජීවිතයෙන් යා නිදහස් වෙච්ච කෙනෙක්. ඒ ශ්‍රාවකයා ලෝකෙ නිදහස් වෙච්ච කෙනෙක්. ඒ ශ්‍රාවකයා තමන්ගෙන් නිදහස් වෙච්ච කෙනෙක්. එතකොට ඒ රහතන් වහන්සේ තමයි පින්වත්නි යලි උපතකට යන්නේ කියනවා. උපතකට අවශ්‍ය කරන කිසිම සාධකයක් ඒ ශ්‍රාවකයාගේ ජීවිතය තුල ක්‍රියාත්මක නැහැ. බවපච්චය ජාති කියන එක බවපච්චය ජාති කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ රහතන් වහන්සේ පින්වත්නි පිරිනිවන් පානවා. එතකොට ඒ රහතන් වහන්සේ පිරිනිවන් පානවා කියලා කියන්නේ ආයි කිසිම හේතුවක් මත ඒ රහතන් වහන්සේ යලි උපතකට යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපට දේශනා කොට වදාලා මේ ජීවිතේ පින්වත්නි 99%කට විතර තියෙන වාසනාවක් මැරෙන්න කලින් අඩුම ගානේ සෝතාපන්න හරි වෙන්න පුළුවන්. ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේ කාලේ මේ සවැත් නුවර කෝටි 7ක් හිටියා ජනගහනේ. සවැත් නුවර විතරක් කෝටි 7න් කෝටි 5ක් මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ වුණා. එතකොට මේ කාලේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු නේද? සාමාන්‍ය මිනිස්සු. නමුත් තමන්ගේ ජීවිතය දියුණු කරගන්න දැඩි ඌමනාවක් තිබුණා. ලොකු කැපකිරීමක් තිබුණා. ඒ කැපකිරීම මිනිස්සුන්ට පින්වත්නි අද කාලේ හැම කැපකිරීමක් කරන්න ලෑස්ති නෑ. එහෙම කරගන්න ඌමනාවක් නෑ. එහෙම කරගන්න කැපකිරීමක් කරලා මේවා දිනු කරගන්න ඕන කියලා අදහසක් නෑ. ඉතින් ඒ නිසා ඒ වීරිය නැතුව, ඒ ඌමනාව නැතුව ප්‍රාර්ථනාවකින් පමණක් ඒක සාක්ෂාත් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්වත්නි. එහෙනම් ක්‍රමානුකූලව ශ්‍රාවකයා මොකද කරන්න ඕන? ශ්‍රාවකයා මනාකොට මුලින්ම මේ උතුම් වූ තිසරණේ පිහිටන්න ඕන. උතුම් වූ තිසරණේ මනාකොට පිහිටන්න නැතුව පින්වත්නි අපිට මේ දේ කරගන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි දන්නවා සමහර වෙලාවට මේ රටේ බෞද්ධ කිව්වට සමහර මිනිස්සුන්ගේ අඩුගානේ ශ්‍රද්ධාවක් තියුණලා නැහැ නේද? මාර්ගඵල අවබෝධ කර ගැනීම පැත්තකින් තියමුකෝ සුළු වෙලාවකට. ඒ තබා මිනිස්සුන්ගේ සරණවත් නැන්නේ හරියට. සරණක් දුර්වලයි. බඩේ ගහපෙනී වගේ. එතකොට මනාකොට බුදුරජාන් වහන්සේව සරණ ගියාට පස්සේ තමයි ඒ සීසත් ධර්මේ මනාකොට සරණ ගියාට පස්සේ තමයි ශ්‍රාවක සංඝයා මනාකොට සරණ ගියාට පස්සේ තමයි එයාට මේ ජීවිතයේ අනිත් සියලු ගුණාංග ටික දිනු කරගන්න වාසනාව ලැබෙන්නේ. සද්ධාව නැත්තම් මුකුත් කරගන්න බෑ. ඒතර පින්වත්නි අපි හොඳට මේ ධර්මයේ තුලින් හොඳට ධර්මයේ අහන්න ඕන. හොඳට ධර්මයේ අහලා ධර්මයේ දැනගෙන ධර්මයේ දරාගෙන තමන්ගේ ශ්‍රද්ධාව තමන් දිනු කරගන්න ඕන. බුදුරජාන් වහන්සේ පිළිබඳ හොඳ නොසෙල්වෙන පැහැදීමක් ඇති කරගන්න ඕන. ඒක තමයි මූලික ගුණාංගය. සීසත් ධර්මයේ පිළිබඳව හොඳ මනාකොට පැහැදීමක් තියෙන්න ඕන. ශ්‍රාවක සංඝයා ගැනත් මනාකොට පැහැදීමක් තියෙන්න ඕන. ඒ මනාකොට පහදිනවා කියන්නේ ඒ සද්ධාව ඊටාම පිවිතුරු එකක්. ඒක නිකල් සද්ධාාවක් වෙන්න ඕන. ඒක වාසියට විනාශ කරන එකක් වෙන්න බෑ. ඒක කසාදයට විනාශ කරන එකක් වෙන්න බෑ. ඒක වාසියට තෑගි භෝග වලට රස්සාවට වෙනස් වෙන එකක් වෙන්න බෑ සද්ධාව. එහෙම මේ රටේ වෙන්නේ නැද්ද? වෙනවනේ. කසාදයක් කරගන්න ඕනට පස්සේ වෙන ආගමික කෙනෙක්
තිසරණේ පාවල දලා යනවා ඒ ආගමට. රස්සාවක් දෙන්නම් ඔයා එන්න අපේ ආගමට කිව්වොත් රස්සාව ගන්න තිසරණේ අත්හැරලා යනවා අර මිත්‍යා දෘෂ්ටියට. එතකොට කෝසරණ. හැබැයි බෞද්ධ කියනවා. පරම්පරා බෞද්ධ කියන කතන්දරයක් තියෙන්නේ. මිසක් අවබෝධයෙන් පිහිටපු ශ්‍රද්ධාවක් නෙමෙයි. ආන් ඒක මේ රටේ දකින්න මම දකින්න ලොකුම දුර්වලතාවයක්. බෞද්ධ අයට වරදින්න හේතු වෙච්ච ප්‍රධානම කාරණාව තමයි පින්වත්නි සද්ධාව නැතිකම. සද්ධාව නැති ඉඩෝරේට අහුවෙච්ච જાතියක් මේ රටේ ඉන්නේ. සද්ධාව නැති ඉඩෝරේට අහුවෙලා. ඒ නිසා මුකුත් කරගන්න බෑ. ඇයි සද්ධාවෙන් මේ හැම එකක් පිළිබඳව විශ්වාසයක් ඇති වෙන්නේ. පැහැදීමක් ඇති වෙන්නේ. මේවා දිනු කරගන්න ඕන. මේවා දිනු කරගන්න ඕන. මට එකම පිළිසරණ බුදුරජාන් වහන්සේ. මට එකම පිළිසරණ බුදුරජාන් වහන්සේගේ ධර්ම මාර්ගය කියලා මේ විශ්වාසය Taman තුළට ඇති වෙන්නේ අර සද්ධාව හොඳට තිබුණොත්. සතර අපායට බය ඇති වෙන්නේ සද්ධාව තිබුණ නැත්තම් කොහෙද තියෙන්නේ කියලා අහනවා. සතර අපාය ගැන කියද්දි කොහෙද තියෙන්නේ කියලා අහනවා. පෙරේත ලෝකේ, නිරේ. ඒ ඔක්කොම මෙහෙලු. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරපු දෙයක් පිළිබඳවත් මේ අවංක හිතින් පිළිගන්න තරම් සත්පුරුෂකමක් ගොඩ නැගිලා නැහැ. ඇයි අසද්ධාව? සත්පුරුෂකම මතුවෙන්නේ සද්ධාවෙන්. ශාස්ත්‍රීය ගෞරවය උපදින්නේ සද්ධාවෙන්. ඒ සද්ධාව තමයි පින්වත් ඔබ අරගෙන යන්නේ මේ නිවන් මඟ වටන්න නැතුව. සද්ධාව නැත්තම් වැටෙනවා පඬරැල්. උල්ලඟට ගහගෙන යනවා. කීන දේ අදහනවා. කීන දේවාලයට දුවනවා. වෙන්නේ නැද්ද? වෙනවා. ඒ වෙන්නේ අර මූලික ගුණාංගයේ ප්‍රාථමිකයි. ඒක වැඩිලා නැහැ. ඒක ශක්තිමත් නැහැ. ඒක දුර්වලයි. එනිසා පින්වත්නි හොඳට මතක තියාගන්න මේ කිප කාරණා ටික මේ දෙවිවරු ප්‍රීති ഘോഷා කරන්නේ මේ මනුස්ස ලෝකයේ දිහා බල මනුස්සුන් ගුණධර්ම නිසා. නම් දෙවියන්ගේ ඇල්ම බැල්ම බලාපොරොත්තු වෙනවා නම් කිරික මොකද කරන්න ඕන? හොඳට සද්ධාවන්ත වෙන්න. හොඳට සිල් ටික රැක ගන්න. හොඳට භාවනා කරලා දියුණු කරගන්න සමාධිය. හොඳ ධර්මානුකූල ධාර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න. කවුරුවත් කියන තාලට නැටෙන්න එපා. ආන් ඒ වගේ හොඳ පෞරුෂයකින් ගුණධර්ම වලින් පරිපූර්ණ වෙච්ච ජීවිතයක් ඔබට හදා ගන්න පුළුවන් වුණොත් ඔබත් එක්ක ඉන්නවා කවුද? දෙවිවරු. එයාට ඕන වෙන්නේ පළතුරු වට්ටි. එයාට ඕන වෙන්නේ යාදින්නා. එයාට ඕන වෙන්නේ බාරහාර. එයාට පේනවා දෙවිවරු. හරියට කරවල වෙලාවට කන්දක නැගලා ඒ කන්දේ ඉඳලා පහළ බලනකොට ගෙවල් වල පන්දන් එලි පේනවා. ලයිට් එලි පේනවා. අනිත් මුකුත් පේන්නේ නැහැ. වහලවල් පේන්නේ නැහැ. ගෙවල් පේන්නේ නැහැ. ගෙවල් ඇතුලේ කරන දේවල් පේන්නේ නැහැ. හැබැයි පත්තු කරපු එලි ටික පේනවා. ආන් ඒ වගේ කියනවා දිව්‍ය ලෝකේ දෙවියන්ට පේනවා කියන මනුලෝ ගුණවතුන්. භාවනා කරන අය, සිල්වන්ත අය, ගුණවන්ත අය පේනවා කියනවා. කඳු මුදුනේ ඉඳලා පහළ බලද්දි එලි පේනවා වගේ. ඔබත් පින්වත්නි ජීවිතේට පහනක් දැල්ව ගන්න. මොකක්ද පහන? ගුණ ධර්ම නැමැති ප්‍රදීපය. සීලය, සමාධිය, ප්‍රඥාව. මේවා ටික ටික දියුණු කරගෙන ජීවිතේ සරුසාර කරගෙන ඔබ හැම දිනාටම ගෞතම බුද්ධ ශාසනය තුලදීම මේ උතුම් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගෙන හොඳ සද්ධාව දියුණු කරගෙන මේ සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන ගෞතම බුද්ධ ශාසනය තුල මුතුම් ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ වටිනා ධර්ම දානමේ පින්කම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.